සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය නිරවුල්ව ඊටාම සරල බසින් අපට කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දින වස්සානයේ සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනවා කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් අසංග එරංගා නිමන්සා රන්‍යා යන දූවරුන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ උතුම් වස්සාන කාලයේ අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ අප කෙරේ මහත් අනුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝ කොට ශ්‍රවණය කරන කාල සීමාවක්. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය ලෝකයට දේශනා කළා. ඒ ධර්මයට කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය වුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලබන ඒ ශ්‍රාවකීන් මේ ලෝකයේ මේ ධර්මාවබෝධය කරා රැගෙන යාම පිණිස තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවේ මූලික ඉලක්කය වුණේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල අපිට ඒ පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා හැටි දේශනා කළා. බුදුරජාණන් වහන්සේ තමයි අපට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ කෙනාගේ ජීවිතයේ මොනතරම් අනතුරකද තියෙන්නේ කියලා අපිට පෙන්නලා දීලා ශ්‍රාවකයන්ව උනන්දු කරවන්නේ මේ ධර්මය අවබෝධ කරවීම පිණිස. ඉතින් ඒ ධර්මයේහි පැහැදීම ඇති කරගන්න ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදේ පිහිටලා ඒ ධර්මය අවබෝධ කරන්න ඕනෑ කියන උතුම් අදහස පෙරදරි කරගෙන වෙහෙස මහන්සි වෙනවා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරපු ආර්ය සත්‍ය 4ක් තියෙනවා. මොනවද? දුක නම් වූ ආර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යය විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ වදාලා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හකුළුවලා කිව්වොත් මේ දුක පංච උපාදානස්කන්ධයම දුකයි කියන එක බුදුරජාණන් වහන්සේ
දුක්ඛාරය සත්‍යයේදී දේශනා කළා. ඔබ මේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන මේ දේශනාව අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කොට වදාළ මෙන්න මේ දුක ගැන, ඒ පංච උපාදානස්කන්ධ දුක ගැන වදාළ කෙටි දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ සංයුත්ත නිකාය 3 පොත් වහන්සේගේ කන්ද සංයුත්තේ. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. හරීම ගැඹුරු ප්‍රකාශයක් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා පඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි, මගේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට මිසක් නුවණ නැති මෝඩ පහේ කෙනෙකුට නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ වදාළ ධර්මය දකින්න තියෙන්නේ මේ මසසින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයා දකින්නේ නුවණැසින්. නුවණ කියන ඇසින්, ප්‍රඥා චක්කු, ප්‍රඥාව නම් වූ ඇසින් තමයි මේ ධහම දකින්න තියෙන්නේ. එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලා න තුම්හාක කියන සූත්‍රයේ මේ කාරණාව සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්කවේ න තුම්හාකං තම්පජහත. මහණෙනි, යමක් ඔබේ නෙමෙයි නම් ඒක අතාරින්න. බුදුරජාණන් වහන්සේ වදාළේ යමක් ඔබේ නෙවෙයි නම් ඒක අතහරින්න. තංවෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. එතකොට ඒ විදිහට ඔබේ නෙමෙයි නම් යමක් ඒක අතහැරියට පස්සේ ඔබට ඒක ප්‍රහාණය වෙලා ගියාට පස්සේ බොහෝ හිතසුව පිණිස, යහපත පිණිස පවතිනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කිංච භික්කවේ න තුම්හාකං. මහණෙනි, මොකක්ද ඔබේ නොවන දෙය? බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? ඔබේ නෙමෙයි නම් යමක් ඒක අතහරින්න. එහෙම අතහැරියොත් ඔබට බොහෝ යහපත පිණිස, සැපය පිණිස පවතිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද ඔබේ නොවන දෙය? බුදුරජාණන් වහන්සේ වදාලා රූපම් භික්ඛවේ න තුම්හාකං. මහණෙනි, මේ රූපය ඔබේ නොවේ. තම්පජහත. ඒක අතහරින්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදය රූපය ඔබේ නොවේ. ඒක අතහරින්න. තංවෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. මහණෙනි, එහෙම අතහැරියට පස්සේ ඔබට සැපය පිණිස, බොහෝ කල් යහපත පිණිස ඒකාන්තයෙන්ම පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා භික්ඛවේ න තුම්හාකං. මහණෙනි, විඳීමත් ඔබේ නෙවේ. තං පජහත. මේ විඳීම අතහරින්න. දැන් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ අතහරින්ට කියලා කියන දේවල් හොඳට මතක තියාගන්න. මේ වෙනකොට අපි මමය, මගේය, මගේ ආත්මය කියලා බලවත් විදිහට මේ හිත බැසගෙන තියෙන දේවල්. මේ රූපය කියන්නේ අපේ හිත බැසගෙන තියෙන්නේ රූපයේ. භාග්‍යතුන් වහන්සේ අතහරින්න කියන්නේ මොකද්ද? රූපය ඔබේ නෙවෙයි. ඒක අතහරින්න. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරනකම් මේ ධර්මය, මේ කාරණාව පෙන්වලා දෙන්න
සමත් කෙනෙක් ජගතෙක් මේ ලෝකේ නෑ. ඒ තථාගත බුදුවරයන් වහන්සේලා තමයි මේ ලෝකේ නූපන්න නිවන් මඟ උපදවන්නේ. මේක හරිම ආසිරිමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඳීමත් ඔබේ නෙවෙයි. අපි සසරේ යන සත්වයා මේ සසරේ යන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ බෝධි මූලය අවබෝධ කළා. මේ සසරේ යන්න හේතුව අපි රූපය මම කියලා රූපයට ආසාවෙන් ඉඳලා කර්ම සකස් කරගෙන අපි පෙරේත ලෝකේ යනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ රූපය අල්ලා ගැනීම නිසා මේ රූපයට බලවත් විදියට බැඳී සිටීම නිසා මේ සත්වයා බොහෝ පව් කරගෙන නිරේගාමී වෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සත්වයා මේ රූපයටම ඇලිලා වාසය කරලා බොහෝ කර්ම රැස් කරගෙන තිරිසන් සත්තු අතර උපදිනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි රූපය ඔබේ නොවේ. ඒක අතහරින්න. වේදනාව ඔබේ නොවේ. ඒ අතහරින්න. බුදුරජාණන් වහන්සේ වදාලා සංඥා භික්කවේන තුම්මාකං මහණෙනි මේ හඳුනා ගන්න දේවලුත් ඔබේ නොවේ. මේ හඳුනා ගැනීම ඔබේ නෙවෙයි. ඒ අතහරින්න. සංඛාරා භික්කවේ නතුම්මාකං මහණෙනි මේ සංස්කාර ඔබේ නෙවෙයි. සංස්කාර අතහරින්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි විඥානයත් ඔබේ නෙවෙයි. ඒ අතහරින්න. එතකොට මේ විස්තර කරන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකක්ද? මේ උපාදානස්කන්ධ පහ අතහරින්න ඔබේ නොවේ. එහෙනම් මේ සසරේ යන සත්වයා මේ උපාදානස්කන්ධ පහ මම කියලා මගේ කියන අදහසෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සත්වයෝ රූපය අවබෝධ නොකළ නිසා ඒ රූපය මම කියලා රූපයට ආස කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දකිනවා. විඳීමකටම ආස කර කර මේ ලෝක සත්වයා බොහෝ පෞරස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයම ඔබේ නොවේයි. මේ අතහරින්න කියන අවවාදය. බුදුරජාණන් වහන්සේ ඒකට හරිම සරල ඒක තේරුම් ගන්න පුළුවන් උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. බලන්න ඒක අපි හැමෝටම සරලව තේරෙන එකක් නේ. බලන්න සෙය්‍යතාපි භික්කවේ යං ඉමස්මින් ජේතවනේ තිනකට්ට සාකා පලාසං. පින්නත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. ජේතවනේ මේ ජේතවනේ තියෙනවා තනකොළ ලී කෑලි දර ගස් වලින් කඩා වැටිච්ච අතු කොළ ඒවා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තං ජනෝ හරෙය්‍යවා ඩහෙය්‍යවා යථාපච්චයන් වා කරෙය්‍ය. මිනිස්සු මොකද කරන්නේ? මේ කැලෑවට ඇවිල්ලා මේ තියෙන දර කෑලි මේ කොළ අතු මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් අරගෙන යනවා. එහෙම නැත්නම් මිනිස්සු ඇවිල්ලා ඒ දර අතු කොළ ගිනි තියනවා. එතකොට පින්වත් මහණෙනි ඔබට මෙහෙම හිතෙනවාද? එතකොට ඔබට මෙහෙම හිතනවාද? අම්හේ ජනෝ හරතිවා ඩාතිවා යතා පච්චයන් වා කරෝති. ඔබට මෙහෙම හිතෙනවද? අහෝ ජනතාව මේ අපිව අරගෙන යනවා. මට අයිති දේ මෙන්න විනාශ කරනවා. මේ මගේ දේ අරගෙන යනවා කියලා ඔබට හිතෙනවද? අනේ ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ කියනවා. තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද?
නහිනෝ ඒතම් බන්ති අත්තාවා අත්තනීයං වාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට ඒවා ගැන මේවා මගේ කියලා මට අයිති දේවල් කියලා හැඟීමක් නැහැ. ඒ කැලෑවේ තියෙන ඒ දර කඩා වැටිච්ච කොලාතු ඒවා මිනිස්සු අරගෙන යනවා. නමුත් ඒවා මගේ කියන අදහසක් ස්වාමීනි අපිට නෑ. ඒකින්ද අපිට එහෙම එකක් හිතෙන්නේ නෑ. හැඟීමක් ඇති වෙන්නේ නෑ කියනවා. ඒක සාමාන්‍ය සරල උපමාවක් නේ. දැන් ඔබ යමක් එපා වුණොත්නේ විසි කරන්නේ නේ. දැන් මෙතන කියනවා බුදුරජාණන් වහන්සේ රූපම් භික්ඛවේ පජහත මහණෙනි රූපය අතහරින්න කියනවා. එතකොට දැන් ඔබ යමක් අතහැරලා අතහරින්නේ ඔබට යමක් එපා වුණ දෙයක් නෙමෙයිද? ඔබට යමක් එපා වෙන්න නම් ඔබ ඒකේ ඒ ගැන යම්කිසි කලකිරීමක් ඇති වෙන්න ඕනේ. නේද? ඔබට ඒ ගැන යම්කිසි කලකිරීමක් ඇති වෙන්න ඕනේ. දැන් ඔබට තියෙන ලස්සන ඇඳුමක් තියෙනවා කියමු. ඔබ මොකද කරන්නේ? ඒ ඇඳුම විසි කරනවද? නෑ. නෑනේ. ඒක කවුරු හරි ඒක අරන් ගියොත් මොකද වෙන්නේ ඔබට? අන්න මගේ එක ගත්තා කියලා මේ කෝලහල කරන්නේ නැද්ද? තමන්ගේ ඊටමෙන් අඩියක් විතර අල්ලලා වැට ගැහුවොත් මොකද්ද වැඩ කරන්නේ? අන්න මගේ ඊටමෙන් මෙන්න කොටසක් කරන් මෙන්න වැට ගැහුවා කියලා ගහමරා ගන්න නැද්ද? එහෙනම් තමන්ගේ කියන මානසිකත්වයේ තුල යමක් තියනවද? මේක මගේ කියන අදහස තුල සිටිනවද? එතකොට ඒ කෙනා ඒකට ග්‍රහණය වෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපය ඔබේ නෙවෙයි අතහරින්න නම් බුදුරජාණන් වහන්සේගේ දේශනා වල තියෙන ධර්මයට අනුව අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. ඔබ රූපය අතහරින්න නම් ඔබ මොකද්ද කළ යුත්තේ? ඔබ කළ යුත්තේ භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දුන්නා. ඇයි මේ රූපය අතහරින්න කියන්නේ? භාග්‍යතුන් වහන්සේ රූපය සැපය පිණිස පවතිනවා නම් මේකට රූපයට ඇලී සිටීම මේ රූපය මමය මගේ ආත්මය කියලා රූපය වැළඳගෙන සිටීම සැපය පිණිස පවතිනවා නම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ රූපය අතහරින්න කියලා. භාග්‍යතුන් වහන්සේ රූපය අත්හරින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? යෝ භික්කවේ රූපස්ස උප්පාදෝ. පින්වත් මහණෙනි මේ රූපයේ ඉපදීමක් ඇද්ද? තිති මේ රූපයේ යම් පැවැත්මක් ඇද්ද? අබිනිබ්බන්ති පාතු භාවෝ. මහණෙනි මේ රූපයේ විශේෂ උපතක් ඇද්ද? පහළවීමක් ඇද්ද? දැන් ඔබටත් මටත් අපි හැමෝටම දැන් රූපයක් ලැබිලා තියෙනවා. අපි හැමෝටම රූපයක් ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ රූපයේ යම් පහළවීමක් ඇද්ද? දුක්ඛස්සේසෝ උප්පාදෝ. මේකට කියන්නේ දුකේ ඉපදීමයි. බලන්න ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ වදාලා රූපයක් ලැබුණා නම් දුකේ ඉපදීම. මේක අවබෝධ නොවීම නිසා අපි රූපය අතහැරලා නැහැ. අපි රූපය මම කියලා රූපය කෙරෙහි බොහෝ ප්‍රාර්ථනා පෙරදරි කරගෙන රූපයට ආසාවෙන් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රෝගානං තිති. පින්වත් මහණෙනි මේ රූපයක ඉපදීම කියන්නේ ලෙඩ රෝගවල පහළවීමයි. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ රූපේ ආස්වාදයක් නැත්තම් මේ සත්වයා රූපෙට ඇලෙන්නේ නැහැ. එහෙනම් ඔබ රූපෙට මෙතෙක් ඇලුනේ මොකක්ද? එහෙනම් හේතුව රූපේ ආස්වාදයක් තියෙනවා.
මහණෙනි ඒ නිසා තමයි සත්වයා රූපයට ඇලෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ රූපයේ ආදීනවයක් තියෙනවා. මේ රූපයේ ආදීනවයක් නැත්තම් මේ සත්වයා රූපය කෙරෙහි කලකිරෙන්නේ නැහැ. මහණෙනි මේ සත්වයා රූපය කෙරෙහි කලකිරීම ඇති කරගන්නේ මේ රූපයේ ආදීනවේ තියෙන නිසා. අන්න ඒ ආදීනවය කල්පනා කිරීමත් ආදීනවය කල්පනා කරන විදිහට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාවලින් පෙන්නලා දෙනවා. ආස්වාදයේ කල්පනා කිරීම අපි සසරේ කොච්චරවත් සසරේ ආත්මභාවල අපි කරලා තියෙන්නේ ආස්වාදයේම කල්පනා කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළේ ආස්වාදේ චුට්ටයි මහා දුකක් ඒ රූපෙත් එක්ක ඒ කෙනාගේ ජීවිතේට ළඟා වෙනවා. ඊටාම චූටි ආස්වාදයක් මිනිසයා විඳින අතරේ ඒ රූපේ නිසාම මේ සත්වයා බොහෝ දුක් තැවුල් වලට පත් වෙලා මරණින් මත්තේ සතර අපායත් උරුම කරගන්නවා. ඔබ දන්නවද මාගන්ධිය කියන බ්‍රාහ්මණයාගේ දුව හරිම ලස්සන කෙනෙක්. ලස්සන නිසාම තමන්ගේ රූසපුව නිසාම රූපයට මත් වෙලා හිටියා. බොහෝම ආඩම්බරෙන් හිටියා තමන්ට තමයි ලස්සන රූපයක් තියෙන්නේ. මේ දඹදිව කිසිම කෙනෙක් නෑ මං වගේ ලස්සන කියලා රූපයෙන්ම මත් වෙලා රූපේ ආස්වාද චුට්ට විතරක් සිහි කර කර සිහින ගොඩේ හිටියා රූපයට මත් වෙලා. එතකොට බලන්න ඒ දුවට මනාලෙක් හොයන අතරේ ඒ බ්‍රාහ්මණයට අපගේ භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණා. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණට පස්සේ ගෙදර දුවගෙන ගිහිල්ලා කියනවා හාමිනේට අපේ දුවට ගැළපෙනම කෙනා හම්බුණා. අන්න අසවල් තැන ගසක් යට වැඩ ඉන්නවා ශ්‍රමණයන් වහන්සේ. හනිකට යන් කියලා දුවත් ලස්සනට සරසගෙන ගියා. යනකොට භාග්‍යතුන් වහන්සේ එතනින් වෙන තැනකට වැඩම කරලා සිරිපා සටහන පොළවේ පිහිටලා. ඒ මාගන්ධී කුමරියගේ අම්මා මොකද කරන්නේ අර පාසලකුණු දැක්කට පස්සේ කියනවා මේ සලකුණේ හැටියට නම් මේ ශ්‍රමණයන් වහන්සේ නිකලස් කෙනෙක්. කිසිම රූපයකට වසඟයට ගන්න බැරි කෙනෙක්. බ්‍රාහ්මණයා කියනවා ඔහේ කටවහගෙන ඉන්නවා කියලා එක්කගෙන යනවා. බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ දියණිය හරීම ප්‍රියමනාප සුන්දර කෙනෙක්. අපි ඔබ වහන්සේට දෙනවා. යන් අපේ ගෙදර. ගෙවල් දොරවල් මිල මුදල් රන් රිදී හැම එකක්ම තියෙන ඔබ වහන්සේට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ වගේ නෙමෙයි මම බෝධිමූලේ ඉන්නකොට මාරයාගේ දූවරු 3 දෙනෙක් ආවා කියනවා මාව වසඟයට ගන්න කියලා නොකරපු නැටුමක් නැහැ කියනවා. නමුත් මගේ හිතේ කිසිම කැළඹීමක් ඇති වුණේ නැහැ කියනවා. වෙනසක් ඇති වුණේ නැහැ කියනවා. නිකලෙක් සිතින් මං වැඩ හිටියා කියනවා. මේ ශරීරය කියන්නේ නව දොරටුවකින් අසූචිම ගලන මේක භාජනයක් වගේ අසූචි වලක් කිව්වා. මේක කියපු ගමන් අර රූපයට ආස කර හිටපු නිසාම මොකද වුනේ? මේක තේරුණේ නැහැ. හැබැයි අම්මා තාත්තා තේරුම් ගත්තා. හරි පුදුමයි මේ ශ්‍රමණයන් වහන්සේ කියපු කතාව කොයිතරම් ඇත්තක්ද කියලා. අන්න නොවන වැඩ කරන්න පටන් ගත්තේ දෙන්නෙකුගේ විතරයි. අම්මගේ තාත්තගේ. දුව වෛර බැඳගත්තා.
වෛර බැඳගෙන බුදුරජාණන් වහන්සේට පස්සෙන් පන්න නොයෙක් මිනිස්සු දම්මලා නිග්‍රහ කරලා අවසානයේ බොහෝ පව් කරගෙන සතර අපායේ මේ වෙනකොට ගිනි දැල් අතරේ දුක් විඳිනවා. බලන්න රූපේ නිසා රූපයෙන් ලැබෙන සුළු ආස්වාදයට මත් වුණාට පස්සේ වෙන දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ රූපයක ඉපදීම කියන්නේ දුකේ ඉපදීමයි, රෝගයන්ගේ පහළවීමයි, ජරා මරණස්ස පාතු භවෝ. ජරා මරණවල පහළවීමයි මහණෙනි රූපයක ඉපදීම කියන්නේ. මහණෙනි විඳීමක ඉපදීම කියන්නේ විඳීමක් ඉපදුනාද ඉපදුනේ දුකක් කියනවා. දැන් අපි හිතන් ඉන්නේ එහෙමද? අපිට මේ රූපයක් ලැබුණට පස්සේ අපි දුකක් කියලා හිතනවද? නෑ. හැබැයි අපි ජීවිත කාලෙම දුකක් නම් විඳිනවා. හැබැයි පින්වත්නි නුවණැසට මිසක් ඒ දුක විඳින බව අවබෝධ කරගන්න දුක විඳ පමණින් ලැබෙන්නේ නෑ. ඒකට නුවණ තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ, නුවණින් විමසන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සංඥාව කියන්නේ සංඥාවක යම් ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. රෝගයන්ගේ පහළවීමයි, ජරා මරණවල පහළවීමයි කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. ඒ වගේම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක තැනක එක අවස්ථාවක කායෝ භික්කවේ නතුම්මාකං මහණෙනි ඔය ශරීරය ඔබේ නොවේ කියනවා. හරි පුදුම කතාවන්නේ. මේ ශරීරේ ඔබේ නෙවෙයි කියනවා. නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගෙත් නෙමෙයි කියනවා. එහෙනම් කාගේද? ඔබෙත් නෙවෙයි කියනවා. වෙන කෙනෙකුගෙත් නෙමෙයි කියනවා. පුරාණමිදම් භික්කවේ කම්මං. මහණෙනි මේ ශරීරය කියන්නේ චේතනා පහල කර කර තමන් සකස් කරපු කර්මයක් කියනවා. තමන්ම අතීතයේ කරපු පැරණි කර්මයක් මේ ශරීරය. ඔබට ඔය ලැබිලා තියෙන ඇස් දෙක පැරණි කර්මයක් කියනවා. නමුත් අපේ අදහස මොකක්ද? අපේ අදහස තියෙන්නේ මේක නිත්‍ය එකක්. තමන්ගේ වසඟේ පැවැත්විය හැකි එකක්. දැන් බලන්න එක එක්කෙනාට ශරීරය ලැබිලා තියෙනවනේ නේ. දැන් ඔබට රූපයක් තියෙනවා, මට තියෙනවා, අපි හැමෝටම තියෙනවා. එතකොට එක එක්කෙනාට උපතෙන් ලැබුණ රූපේ හැඩය වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඔබ කැමති වුණත් ඒක පිළිගන්න ඕනේ. ඒ රූපය මේක මට එපා කියලා බැහැර කරන්නත් බෑ. අකමැති වුණත් ඒ රූපේ පිළිගන්න ඕනේ. ලස්සන වුණත් ඒක පිළිගන්න ඕනේ, කැත වුණත් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව? පුරාණමිදම් භික්කවේ කම්මං. මේක පැරණි කර්මයක්. එතකොට ඔබේ කටහඬ ඒ වගේම ඔබට කන් ඇහෙන ස්වභාවය නේ? එතකොට ඔබේ ශාරීරික හැඩය. එතකොට ඒවා කාටවත් පාලනය කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක නිසා මේ රූපය අවබෝධ කරගන්න, මේ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපම් භික්කවේ අනිච්චං. මහණෙනි මේ රූපය අනිත්‍යයි. ඇයි රූපය අනිත්‍ය වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනාව රූපය අතහරින්න. රූපය ඔබේ නෙවෙයි. මොකද ඔබට පාලනය කරන්න පුළුවන් ස්වභාවයක් රූපේ නෑ. මේ රූපය කර්මානුරූපව සකස් වුණ හේතුන්ගෙන් හටගත්තු, හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප
මේවට තමයි රූපය කියන්නේ. මේ රූපය තුළ තියෙනවා පොළොවට පස් වෙලා යන කොටස්. මේ රූපය තුළ තියෙනවා ජලය වැගිරෙන ස්වභාවයේ කොටස්. මේ රූපය තුළ තියෙනවා රස්නේ ස්වභාවයට අයිති කොටස්. මේ රූපයේ තියෙනවා සුළඟේ හමාගෙන යන වායු ස්වභාවයට අයිති දේවල්. මේ උපකාරක ධර්මයන්ගෙන් හැදිච්ච එකක් තමයි මේ රූපය. මේ උපකාරක ධර්ම ස්ථිරේව නෙමෙයි. නිත්‍ය දේවල් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ඔබේ නොවේයි අතහරින්න කියලා කියපු සියලු දේවල් වලට රූපයට විඳීමට සංඥාවට සංස්කාර විඥානවලට ඔක්කොටම කියනවා නමක් සංකත ධර්මයන්. සංකත කියන්නේ හේතුන්ගෙන් හටගත්තු දේවල් වලට කියන නම. යමක් හේතුවකින් හටගත්තද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාළේ යද නිච්ඡං තන් දුක්ඛං. මහණෙනි යමක් අනිත්‍යයිද ඒක දුකයි. මහණෙනි යමක් දුකටද අයිති ඒක ඔබට ඕන විදිහට පවත්වන්න බෑ. තමන්ගේ වසඟයෙන් බැහැරව තියෙන එකක්. මට මෙච්චර කල් ජීවත් වෙන්න ඕනි. ඔබට බෑ මේ රූපය එහෙම පවත්වන්න. මගේ රූපේ මේ විදිහට වෙන්න ඕනි. ඔබට බෑ ඔබේ රූපය වෙනස් කරන්න චේතනාවකින්. ඔබට ඕන විදිහට ප්‍රාර්ථනා කරලා මේක වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපය ආස්වාදේ චුට්ටයි බොහෝ ආදීනව තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූපය කියන්නේ ලෙඩ රෝගවලට කැදැල්ලක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා රෝගානං තිති රෝගයන්ගේ පැවැත්මයි මේ රූපය කියලා කියන්නේ. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ හොඳට තේරුම් අරගන්න ඕනේ. හොඳට ධර්මයේ ශ්‍රවණය කරලා රූපය යනු කුමක්ද කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනා ඇසුරු කරගෙන රූපේ ආදීනව තේරුම් ගන්න කල්පනා කරන්න ඕනේ. අපි කොච්චර හිටියත් අපි හැමෝම වයසට යනවා. ඒ බව කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි ටික ටික මේ තමන් ආස කරපු දේ නිස්සාර දෙයකට නේද මම මේ වෙහෙසෙන්නේ. නිස්සාර දෙයක් තමන්ට තියාගන්න බැරි తాවකාලික දෙයක් පස්සේ නේද මම මේ හඹාගෙන ගිහිල්ලා මේ නොඑක් පව් කරගන්නේ. බොහෝ අය පව් කරගන්නවා මේ රූපේ මුල් කරගෙන. ගොඩාක් අය දන්නේ නැහැ මේක අනිත්‍ය දෙයක්. తాවකාලිකව ලැබිච්ච දෙයක්. తాවකාලික ආයුෂයක් තියෙන්නේ. අපි සුළු කාලයයි ජීවත් වෙන්නේ. ටික කාලයකින් අපි මරණයට පත් වෙලා මේ ඊළඟ පරලොව ගියාට පස්සේ මේ රූපය පොළොවට පස් වෙලා යන කොටස් පස්වලට එකතු වෙනවා. ඒ විදිහට පස් ගොඩක් විතරක් අවසානට ඉතුරු වෙනවා. අපි හැමෝගෙම රූප අතීතයේ කොච්චර හිටියද මිනිස්සු. නමුත් මේ රූපය කියන්නේ නිස්සාර දෙයක් කියලා අවබෝධ නොකර ඒ අය සසරේම යන්න ගියා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ අපිව සසරෙන් එතර කරවන්න. බුදුරජාණන් වහන්සේ දැක්ක රූපයට ආසා කර කර රූපය මම මගේ කියලා රූපයට බැඳී සිටින තාක් ගැලවෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැක්ක සත්වයා විඳීමකට ඇලිලා ඉන්නවා. දැන් සත්වයා ඔබ අප සියලු දෙනා මේ සසරේ යන්නේ මේ සැප විඳීමටත් ඇලෙනවා. දුක් විඳීමටත් ඇලෙනවා. උපේක්ෂා විඳීමක් ඇති වුණාම ඒකටත් ඇලෙනවා. ඒකට අපි ඔක්කොම මේ විඳීමකට ආස කර කර විඳීමේ ආදීනව කල්පනා කරන්නේ ආස්වාදය විතරක් කල්පනා කරලා අපි විඳීමට ආස කර කර හිටියොත් ආයම සසරේ සතර අපාය අපිට උරුම වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වේදනාව මහණෙනි ඔබේ නෙමේ විඳීම අතාරින්න කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ රූපයට උපමාවක් කිව්වා. මොකද්ද? පේන පින්ඩූපමං රූපං. මහණෙනි පෙන පිඩක්
වගේ එකක් රූපය කියන්නේ. හරයක් දකිින්ට බලන්ඩ පෙන පිඩ ලස්සනට තියෙනවා. දැන් බලන්ඩ ඔබ ගංගාවල වැැව්වල ඉවරුවල වැදිල තියෙනවා විශාල පෙන. එතකොට ඒ පෙන බලන්ඩ පෙන තට්ටුවකට අතින් තට්ටු කරාට පස්සේ ඒ පෙනගුලි බිඳිල යනවා හැබැයි කිසි දෙයක් නෑ. ඒ පෙනගුලි වල කිසි දෙයක් නෑ හැබැයි ලස්සනට තියෙනවා. ඒ වගේ තමයි මේ රූපය පෙන පිඩක් වගේ කිව්වා. මේක බිඳිලා යනවා සැනකින් සීතලකට අහුනොත් මේ රූපය බිඳිලා විනාශ වෙලා යනවා. මේ රූපය අනිත්‍ය ඒකයි අනිත්‍ය ස්වභාවය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දරුණු රස්නයකට මේ රූපය අහුනොත් විනාශ වෙලා යනවා. ඒ වගේම මේ රූපය ලෙඩ රෝග වලින් විනාශ වෙලා යනවා. ඒ වගේම සතුරු උපක්‍රම වලිනුත් මේ රූපය විනාශ වෙලා යනවා. ඒ කිසි එකකින් විනාශ නොවුනොත් ආයුෂ අවසන් වෙලා මේ ජරා මරණ වලින් පීඩාවට පත් වෙලා අන්ත දුක් විඳලා මරණයට පත් වෙලා මේ රූපය අත්හැරලා ආයම උපතකට යනවා. මේ රූපය කියනක නිත්‍ය කන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වේදනාව. බුදුරජාණන් වහන්සේ සමස්තයක් විදිහට ගත්තාම වේදනාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වේදනා බුබ්බුලු උපමං. දිය බුබුලකට උපමා කරලා දැන් ඔබ බලන්න විලකට වහින වෙලාවට වතුර බින්දුව වැටෙනවා. වැටෙනකොට ඇතිවෙන දිය බුබුල ඊළඟ වැහි බින්දුව වැටෙනකොට අර දිය බුබුල නැති වෙලා අලුත් ආය දිය බුබුලක් හටගන්නවා. ඒ දිය බුබුල නැති වෙනවා ආයම හටගන්න සැනකින් දිය බුබුලු නැති වෙලා යනවා වගේ මේ විඳීම් අපේ ක්ෂණය මොහොතින් මොහොත වේගෙන් රූපයටත් වඩා වේගෙන් අනිත්‍ය ස්වභාවයට පත්වෙනවා විඳීම. මෙන්න සැප විඳීමක් වෙනවා මෙන්න සුළු මොහොතකින් ඒ විඳීම නැති වෙලා දුක් විඳීමක් වෙනවා. මෙන්න ඒ දුක් විඳීම නැති වෙනවා මෙන්න උපේක්ෂාවට පත් වෙනවා. මෙන්න ආයම සැප විඳීමක් වෙනවා. මේ විදිහට අනිත්‍ය කියන ධර්මතාවය තුල තමයි විඳීම කියන එක තියෙන්නේ. අනිත්‍ය දෙයක් විඳීම. ඔබ දැන් විඳිනවා නම් සැප විඳීමක් ඒක ස්ථිර එකක් නෙමෙයි. ඔබ නිරෝගී බව නිසා යම් සැපයක් විඳිනවා. හැබැයි ඔබ ලෙඩ වුණ ගමන් ඒ විඳීම නැති වෙලා යනවා. ඔබ තරුණ බව නිසා යම් සැප විඳීමක් ලබනවා ඇති. හැබැයි ඔබ වයසට යද්දී ඔබට ඒ සැපේ නැති වෙලා යනවා. විඳීම කියන්නේ හැම වෙලේම අනිත්‍ය ධර්මතාවයට යටත් අනිත්‍ය දෙයක්මයි විඳීම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වේදනාව මහණෙනි ඔබේ නෙවෙයි අතහරින්න. ඒක අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්න. විඳීම හටගන්නවා ඇහෙන් රූපේ දකිද්දී ඇහි ස්පර්ශයෙන්. විඳීම හටගන්නවා කනින් ශබ්ද කනයි ශබ්දයයි විඥානය එකතුවීම කනේ ස්පර්ශයෙන්. නාසයේ ස්පර්ශයෙන් දිවේ ස්පර්ශයෙන් කයේ ස්පර්ශයෙන් මනසේ ස්පර්ශයෙන් මේ ආයතන හයෙන්ම විඳීම ඇති වෙනවා. පුදුමාකාර වේගකින් අපි රූපේ බලද්දී විඳීම ඇති වෙනවා ඊළඟ මොහොතේ ඇහෙන ශබ්දයටත් විඳීමක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන් තේරුම් ගන්න තමයි හොඳ නුවණක් අවශ්‍යයි. සිහියෙන් ඉන්න කෙනාට මේවා තේරුම් ගන්න පුළුවන්. රූපය අනිත්‍ය වෙනවා. සිහියෙන් ඉන්න නුවණැති කෙනාට දකින්න පුළුවන්. විඳීම සැනකින් සිදුවන අනිත්‍ය ස්වභාවය සිහියෙන් ඉන්න නුවණැති කෙනෙකුට දකින්න පුළුවන්. ඒක නුවණ තියෙන කෙනාට සිහියෙන් ඉන්න කෙනාට හොඳට මේ ධර්මයේ Taman තුලින් දකින්න පුළුවන්. ඒක තමයි මේ ධර්මයේ සම්දිට්ඨිකයි. ඒක නිසා පින්වත්නි ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව හොඳට පිළිගන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව
ඒක නිසා අපි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබ කැමති නම් නිවන කියන ඒ සුන්දර තැනට යන්න ඔබ කවදා හරි මේ ජීවිතේ නෙමෙයි නම් කරන්නේ මතු ජීවිතයක හරි ඔබ කළ යුත්තේ රූපය අවබෝධ කරලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරීමයි. දැන් බුදුරජාණන් වහන්සේ රූපය ඔබේ නෙවෙයි ඒ අතහරින්න කිව්වා. ඒකේ අර්ථය මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළේ මේ රූපය ඔබේ නෙවෙයි. මොකද මේ රූපේ මම කියලා ගන්න දෙයක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා දෙයක් නැහැ. අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්තු දෙයක් රූපය. ඒ අනිත්‍ය වූ හේතු නැතිවීමෙන් නැති වෙලා යන දෙයක් රූපය. විදිහට ඔබ අවබෝධ කරගෙන රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව ඉතිරි නැතුව ප්‍රහාණය කරන්න කියන එක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. මේ මොන විඳීමක් ඇති වුණත් මේ සෑම විඳීමම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න බව. ඒක අනිත්‍ය ධර්මයට අයිති අනිත්‍ය දෙයක්. ඒක තමාගේ වසඟේ මම කියලාවත් මගේ කියලාවත් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා දෙයක්වත් විඳීම තුළ නැති බව බුදුරජාණන් වහන්සේ වදාළේ අවබෝධ කරගෙන විඳීම කෙරෙහි තියෙන තෘෂ්ණාව සහ මුලින්ම නැති කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ පරම ඉලක්කය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උපාදානස්කන්ධ පහ පිළිබඳවම සංඥාව සංස්කාර විඥානය කියන අනෙක් පංච උපාදානස්කන්ධයේ අනෙක් සියලුම දේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුකට අයිති දේවල්. අපි ඉපදීමත් එක්ක අපිට ලැබෙන දේවල්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය විදිහටම ඔබ අවබෝධ කරගන්න නුවණින් විමසන්න ඕනේ. මේ රූපය අනිත්‍යයි, දුකයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙවෙයි කියලා රූපය ගැන නුවණින් විමසන්න ඕනේ. ඒ වගේම විඳීම ගැනත් ඔබ නුවණින් විමසන්න ඕනේ. මේ විඳීම අනිත්‍යයි, අනිත්‍ය ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. මේ විඳීම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නෙවෙයි කියලා ඔබ විඳීම ගැනත් නුවණින් විමසන්න කියනවා. මේ විදිහට උපාදානස්කන්ධ පහ කෙරෙහි පංච උපාදානස්කන්ධෙන් භාවනා විදිහට නිරතුරු ඔබේ සිහියේ ඔබ නුවණින් විමසමින් ඉන්නකොට ඔබට වාසනාව ලැබෙන්න පුළුවන් රූපය කෙරෙහි යම් කිසි හෝ අවබෝධයක් ඇති කරගන්න මේ රූපය අනිත්‍යයි කියලා. මේ විඳීම අනිත්‍යයි. අපි මේ හඳුනගන්න ලෝකේ බොහෝම නිස්සාර මිරිඟුවක් පස්සේ අපි දුවනවා කියලා ඔබට ඡායා මාත්‍රයක් හරි ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ චේතනා පහල කර කොනක් පොටක් පේන්නේ නැති චේතනා සාගරයක් අපේ හිත තුළ වැඩ කරනවා. අරටු හොයාගෙන යන අපි කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ. කෙසෙල් ගස්වල අරටු හොයාගන්න නෑ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ වගේ දෙයක්. මේ චේතනා පහල කර අවසානයේ සංස්කාර ගොඩක් අපි රැස් කරගත්ත බව නම් ඇත්තයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවබෝධ කරගන්න මේ සංස්කාරات අපි කරන කියන දේවල් බලන් අතීතයට ගියපු දේවල් මතක් වෙනකොට සමහර විට අපිට ලැජ්ජා හිතෙනවා. අයියෝ මම මෙච්චර කල් මොනවද කර හිටියේ. මගේ ජීවිතේ දැන් මරණයටත් ආසන්න වෙලා මම මොකද්ද කර හිටියේ කියලා Tamanටම කලකිරීමක් ඇති වෙනවා. ඒක නිසා ඔබ හොඳට කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව ගැන. බුදුරජාණන් වහන්සේ දැක්ක නිසා තමයි මේ සත්වයා බොහෝ සතර පාය යනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ අපි මරණින් මත්තේ බොහෝ අය යන්නේ සතර පායට. මහගෙදර කරගෙන ඉන්නේ සතර පායයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්වය වැඩිපුර සතර පාය තමයි යන්නේ. ඒ මොකද මේ රූපයක් නිසා පව් කරගන්නවා. කයින් වැරදි කරනවා.
වචනයෙන් පව් කරගන්නවා, සිතින් පව් කරගන්නවා, අනුන්ගේ දේට ආස කරලා. ඊළඟට මේ විඳීමක් හොයාගෙන යන ගමනේ පොණක් පොටක් නැති මේ ගමනේ මිනිස්සයා වින්දනයක් හොයාගෙන ගිහිල්ලා බොහෝ පව් කරගන්නවා. අවසානයේ සතර අපායෙන් තමයි නතර වෙන්නේ. හැබැයි ඔබ එකක් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කොහොමද? නහි ධම්මෝ අධම්මෝච උබෝ සම විපාකිනෝ. මේ ධර්මයේ සහ අධර්මයේ විපාක වශයෙන් කිසිම විදිහකින් සමාන වෙන්නේ නැහැ. ධර්මයත් අධර්මයත් කියන දෙක විපාක දෙද්දී සමාන නැහැ. එතකොට මේ ධර්මයේ සඳහන් වෙනවා මේ රහතන් වහන්සේ නමක් මේ ගාථාව කියන්නේ. අධම්මෝ නිරයං නේති. අන්න අධර්මයේ හැසිරෙන කෙනා රූපයක් මුල් කරගෙන වින්දනයක් බලාපොරොත්තුවෙන් පව් කරන කෙනා අධර්මයේ හැතිරෙන කෙනා නිරයං නේති. නිරයට පමුණුවනවා. අර අධර්මය විසින් එයාව නිරයට පමුණුවනවා. ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මයේ හැසිරෙන කෙනා සුගතියට පමුණුවනවා. බලන්න එතකොට මේ දෙක කිසිසේත්ම එක මාවතේ යන දෙකක් නෙමෙයි. ධර්මය සහ අධර්මය පැති දෙකක අත්විඳීම් දෙකක් අත්විඳිනවා. අධර්මයේ හැසිරෙන කෙනා දුගතිය ගිහිල්ලා බොහෝ දුක් විපාකවලට මුහුණ දෙනවා. ඒ වගේම ධර්මයේ හැසිරෙන කෙනා සුගතිය ගිහිල්ලා බොහෝ සැප ලබනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. එතකොට ඒ කෙනා తాවකාලික බව වැටහුණා නම් මේ පව් කර නොයෙක් දුෂ්චරිතවලට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගත කරන්න කල්පනා කරන්නේ. මේ ජීවිතය අනිත්‍යයි කියලා තේරුණා නම්, දුකට අයිති දෙයක් නේ කියලා වැටහුණා නම්, ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ විඳීම කියන එක, අපි මේ විඳින සැප සම්පත් මේවා తాවකාලිකයි කියලා තේරුණා නම්, මේ අපේ හිතේ තියෙන මේ ආසාව සම්පූර්ණ කරගන්න මේ දුවන ගමන නවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සක්විති රජතුමාටවත් ඇති වුණේ නෑ කියන මේ තෘෂ්ණාවේ පිරීමක් වෙන්නේ නෑ කියනවා. මොනතරම් දේවල් තිබුණත් අපේ තෘෂ්ණාව මහා සාගරය වගේ. සාගරයට කොච්චර වතුර ගැලුවත් සාගරය පිරෙන්නේ. අපේ තියෙන ආසාවලුත් එහෙම. රටක් බාර දුන්නත් ඊළඟ රටත් ඊළඟ රාජ්‍යයත් අල්ලගන්න තමයි කල්පනා කරන්නේ. ලෝකෙම දුන්නත් තව කොහේ හරි තියෙන ලෝකයක් තියෙනවා නම් හොඳයි කියලා තමයි කල්පනා කරන්නේ. ඒක නිසා මේ తాවකාලිකව ලැබිච්ච ජීවිතයක් නැවත මරණින් මත්තේ අපිට යන ගමනක් තියෙනවා කියන අදහස ඇති කරගෙන තමන්ව ධර්මයට පමුණවා ගන්න. අධර්මය බැහැර කරලා තමන් ධර්මයට එන්න. මේ අනිත්‍ය තේරුම් ගන්න බලන්න. ඉතින් ඒක නිසා මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඔබ හොඳට හිත පහදවා ගන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැන. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා නොකරනද අපට වෙන කිසිම ආගමික මතයක් තුළ, ඒ වගේම වෙන කිසිම පොතක පතක සඳහන් නොවන කරුණක් තමයි, ධර්මයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. වෙන කොහේවත් නැහැ බුද්ධ වචනේ තියෙන මේ ධර්මය. රූපය අනිත්‍යයි කියලා බහලා තියෙනද? වෙන කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මහණෙනි මේ රූපය අනිත්‍යයි බලන්න හොඳට නුවණින් විමසලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටත් මේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් බුද්ධ දේශනාව තේරුම් අරගෙන මේ දේශනාව තුම්හාක සූත්‍රයේ ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ රූපය ඔබේ නොවේයි,
රූපය අතහරින්න. මේ විඳීම ඔබේ නෙවෙයි, මේ විඳීම අතහරින්න. ඒ විඳීම ඒ කියන්නේ රූපය කෙරෙහි තියෙන ආසාව දුරු කරලා රූපය අතහරින්න. විඳීම අතහරින්න. ඒ අතහැරපු ඒ විඳීම අතහැරියොත් රූපය අතහැරියොත් රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව ප්‍රහාණය වුණොත්, විඳීම කෙරෙහි තියෙන තෘෂ්ණාව ප්‍රහාණය වුණොත් ඔබට බොහෝ යහපත පිණිස, හිතසුව පිණිස ඒකාන්තයෙන්ම පවතිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් අපි අද පටන් ගන්න ඕනේ කොහොමද මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. මුලින්ම ඒකාන්තයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ දුක ගැන දේශනා කළා. ඒ දුකට ආස කිරීම නිසා සසරේ යනවා කියන කරුණ, දුකට හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත් ඒ සත්වයාගේ සසර ගමන අවසන් වෙනවා කියලා දුක්ඛ නිරෝධ පටිපදා, දුක නිරුද්ධ වීමේ ආර්ය සත්‍ය දේශනා කළා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක ඒකාන්ත සත්‍යයි කියලා ඔබ හිතේ චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න. ඉතින් මේ ශ්‍රවණය කරන ලැබූ මේ උතුම් ධර්ම දේශනයත් මේ පින්වත් සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාළේ පරම ගම්භීර වූ ශ්‍රේෂ්ඨ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින වස්සානයේ සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් අසංග එරංගා නිමන්සා රන්‍යා යන දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ධර්ම දානමෙන් පින්කමින් රැස් කළා වූ සියලු පින් අපි සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. දෙවිවරුන්ටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. මිය පරලොව ගිය සනී පෙරේරා, නන්දා පෙරේරා සහ විජේරත්න දේවාලේගම යන දෙමාපියන්ට, ඒ වගේම ආර්යදාස පෙරේරා මාමාට, උපාලි මාමාටත්, ලක්ස්මන් දේවාලේගම බාප්පාටත්, සීලවතී උපාසිකාවටත්, සිසිර කුමාර මාමාටත්, චන්ද්‍රික සමරසිංහ මහතා, නන්දා මහත්මියට ඇතුළු සියලු මළගිය ඥාතීන්ට දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින්, නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්නතුන් නමින්, අනන්ත සසර පුරාවට මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව සිටින වයලට් සමරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම පිණිස අනුමෝදන් කරන්න. ඉතින් ඒ වයලට් සමරසිංහ මෑණියන්ටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස, දීර්ඝායුෂ පිණිස, ධර්මාවබෝධ පිණිසම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සඳහන් කරලා තියෙනවා කොරෝනා රෝගයේ හේතුවෙන් ශ්‍රී ලංකාවාසී
කැනඩාවාසී සහ ලෝකවාසී සියලුම රෝගීන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඒ අසනීප තත්ත්වයෙන් පසුවන ඒ කොරෝනා රෝගයෙන් අසනීප වී සිටින රටවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් ධර්මාවබෝධ පිණිසම මේ සියලු පින් උපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දැරූ සියලු පින්නතුන්ට ඒ නම් සඳහන් කළ ඒ අසංග එරංගා නිමන්සා රන්්‍යයන දූදරුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් උදව්පකාර කළ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ දරුවන් කරන කියන අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම දියුණු පමුණු වේවා ඒ හැම දෙනාටමත් ඉපදෙමින් මැරෙමින් යන සංසාර දුකින් නිදහස් වී ලබන අමා මහ නිවන පිණිස මේ සියලු පින් උපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා සපුවාසී සියලු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් ඇතුළු සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.